අවසරයි සද්ධර්ම ශ්‍රාවක මේ මහා පිංකම සංවිධානය කරන ජාත්‍යන්තර කලන මිතුරු සංවිධානයේ සමාජික මහත්ම මහත්මීන් ඇතුළුව මේ මහා පිංකම සඳහා බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සැදී පැහැදී එකතු වී සිටින සත්පුරුෂ පින්නතුනි මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් ශ්‍රවණය කර ගැනීම සඳහා සද්ධර්ම දානය මේ ලෝක ධාතුෙහි ඇති සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක එකම දානය බව අපේ භාග්‍යතුන් වහන්සේ වරක් සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේටත් දේශනා කොට වදාලා සද්ධර්ම ශ්‍රවණයද මේ ශාසනය උගන්වා වදාළ මහා ශ්‍රේෂ්ඨ තවත් එක පින්කමක් සද්ධර්මයේ දානය කරවමින් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ සදහවත් පින්වතුන් වෙනුවෙන් සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවේ මට නියමිතව තියෙන්නේ අසිරිමත් බෝසත් සමය මාතු පෝසක ජාතක කතාවේ පැහැදිලි කරන කාරණාවත් සමග සිද්ධාර්ථ කුමාර උප්පත්තිය දක්වා කාල සීමාව තුළ බෝසතාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳව කරුණු දැනුවත් කරමින් දේශනාවක් සිදු කිරීම. වෙනතන නියමිතව තියෙන කාලයට අනුව අපි යම් ප්‍රමාණයක් කෙටියෙන් නමුත් ඒ පිළිබඳව කරුණු කීපයක් සාකච්ඡා කරමු. අපේ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා සම්පූර්ණ කරපු මුළු කාලය මහා කල්ප අසංඛ්‍ය 4.1 වුණත් ඒ පූර්ණ පාරමිතාවන් සම්පූර්ණ කරන කාලයට කලින් උන්වහන්සේට මනෝ ප්‍රනිධාන වාග් ප්‍රනිධාන කියලා තවත් කාල දෙකක් තිබුණා. ඒ මෙයින් මහා කල්ප අසංඛ්‍ය 20.1කට කලින් එම්නම් ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් ඉස්සරලාම තමන්ගේ මෑණියන්ගෙන් විවරණ ලැබෙන්නේ ඒ මහා කල්ප අසංඛ්‍ය 20.1කටත් බොහොම කලින්. එක අවස්ථාවක තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීම සඳහා ජීවත් වෙන ප්‍රදේශයෙන් ලැබෙන ආදායම මදි වෙච්ච නිසා එක තරුණයෙක් තවත් වෙළඳ කණ්ඩායමක නායකයෙකු සමග විදේශගත වුණා ලොකු ආදායමක් හොයාගන්න වෙළඳාමක් සඳහා. ඒ ගමනට තමන්ගේ මවත් සම්බන්ධ කරගත්තා. සාගරයේ මැද යාත්‍රා කරමින් තිබුණ ඒ නැව දින කිහිපයකට පස්සේ මහත් කුණාටුවකට හසු වීම නිසා මුහුදුබත් වුණා. නැවේ හිටපු සියලු දෙනාමත් මරණයටපත් වුණා. කෝටි සංඛ්‍යාත ධනස්කන්ධයේ මුහුදුබත් වුණා. නමුත් මේ තරුණ පුතා සාගරයේ ගිලිමින් මතුවෙමින් හිටපු තමන්ගේ මව බොහොම අමාරුවෙන් තමන්ගේ කරපිට තියාගෙන හසු වුණ ලෑලි කෑල්ලක් තමන්ගේ ආධාරකයේ බවට පත් කරගෙන මවත් අරගෙන ගොඩබිමට යනවා කියන බොහොම වීර්යවන්ත චේතනාවෙන් යුක්තව මහ සාගරයේ තරණය කරන්න පටන් ගත්තා. පිළිතුරේ මේ කාරණාව අපිට වචන ටිකක් විතරයි.
නමුත් ඒ අදහස මොනතරම් වීර්ය සම්පන්න විය යුතු අදහසක්ද? තෙරක් පරක් සීමාවක් මායිමක් පේන්නේ නැති මේ මහා සාගරයේ මැද්දේ කොයිතරම් බාධක කම්කටොළු තියෙනවද? මහා සාගරයට කළුවර උදා වෙනකොට ගොඩබිමට වඩා බොහෝම කළුවර වැඩි. එනම් මේ මහ කළුවරේ තමන්ගේ අම්මා කරේ තියාගෙන පීනන්න ඕනේ. සාගරයේ මැද තියෙන සීතල, ඒ සීතලට හැම වෙලාවෙම මූණ පාන්නත් ඕනේ. දහවලට සාගරයට වැටෙන සූර්යාගේ රශ්මිය කිසිම ගහක් කොළක් හෙවණක් නැතුව ඒ රශ්මියෙන් පිච්චෙන්නත් ඕනේ. ලුණු වතුර ඇඟ දැවෙටෙමින් ඒ වගේම සූර්ය රශ්මියේ ඡණ්ඩ බව නිසා සමහරලාට දිය පොක්කලන් වාගේ දේවල් මතුවෙන්නත් පුළුවන්. කර උඩ ඉන්න මවගේ පාද එහාට මෙහාට සෙලවීම නිසා ඒ දිය පොක්කලන් පොඩි වෙන්නත් පුළුවන්. ලුණු වතුරත් එක්ක දැඩි වේදනාවක් ඒත් එක්ක ඇති වෙන්නත් පුළුවන්. දරුණු භයානක මත්ස්‍යෝ සාගරයේ ඉන්නවා. ඒ අයගෙන් බේරෙන්නත් ඕනේ. දියවැල් කුණාටු මේ දේවල් වලින් බේරෙන්නත් ඕනේ. එමනම් මේ ගොඩබිමට පීනනවා කියන එක ඒ තරම් පහසු වැඩක් වෙන්නේ නැහැ කොයි ආකාරයකින්වත්. නමුත් පුදුමාකාර වීරියක් මේ සියලු දේවල් ජය ගනිමින් මවත් අරගෙන ගොඩට පීනනවා කියන අදිෂ්ඨානයයි තිබුණේ. දින ගණනාවක් පීනනවා. බීමට වතුර උගුරක්, කුසට ආහාරයක්, එක මොහොතක්වත් මේ අතපය හොලවන්න නැතුව හිඳීමක් නැතුව පීනන්නයි මේ තීරණය කිරීම. ඒ තුලම මොනතරම් වීරියක් තියෙනවද? ඒ තුලම මොනතරම් ධෛර්යයක් තියෙනවද? පින්නතුනි මේ විදිහට මේ සාගරයේ තරණය කරමින් ගොඩබිමක් හොයාගෙන පීනන මේ වීර්යවන්තයාව දැක්කා බඹලුවින් මහා බ්‍රහ්ම රාජයෙක්. මේ වීර්යවන්තයාගේ වීර්ය බ්‍රහ්ම රාජයා අවබෝධ කරගත්තා. තීරණය කළා මෙවන් වීර්යවන්තයන්ට පුළුවන් ලෞතර බුදු බව ලබන්න. ඒ සඳහා මොහු දිරිගැන්විය යුතුයි. මවගේ හිතට සිතුවිල්ලක් ඇතුල් කළා මේ බ්‍රහ්ම රාජයා පුතාට බුද්ධත්වයේ වෙනුවෙන් ආශිර්වාද කරන්න. පුතාගේ හිතටත් ඒ සිතුවිල්ල එහෙම්මම ඇතුල් කළා. මේ පුතාට අම්මා අරගෙන ගොඩබිමට යන්න මේ බ්‍රහ්ම රාජයාගෙන් උදව් නොලැබුණාම නෙමෙයි. නමුත් මවත් අරගෙන දින ගණනාවක් මේ සාගරයේ පීනමින් එනකොට ඒක උදෑසනක අම්මා බොහොම ඈතින් පේන කඳු වලල්ලක සේයාවක් දකිනකොට ඇති වුණේ පුදුම සතුටක්. ඒ සතුටත් එක්ක පුතාට කරපු ආශිර්වාදය තමයි මගේ පුතේ උඹ බුදු වෙයන් කියන ආශිර්වාදය. ඒ සිතුවිල්ලත් එක්ක තමයි තීරණය කළේ මව කරපු ආශිර්වාදය. යම් දවසක මුදුන්පත් කරන්න ඕනේ. හැබැයි එදා එහෙම හිතුවර කාලාන්තරයක් ගෙවිලා ගියා. එහෙම තවත් කාලාන්තරයකට පස්සේ තමයි මේ ලෞතර බුද්ධ රාජ්‍ය කියන්නේ මොකද්ද? මමත් ලෞතර බුදු බව ලබා ගත යුතුයි කියන සිතුවිල්ලෙන් යුක්තව කටයුතු කරන්නට යෙදුනේ. මමත් බුදු වෙන්න ඕනේ කියලා හිතේ විතරයි තියෙන්නේ. ඒ කාලයට තමයි පින්නතුනි කියන්නේ මනෝ ප්‍රනිධාන අවදිය කියලා. බුද්ධත්වයේ ලබන්න අදහසක් තියෙනවා. නමුත් කාටවත් ඒ බව කීවේ නැහැ. මනෝ ප්‍රනිධාන අවදිය. මම මුලින් සඳහන් කළා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් මේ එන ගමන කියලා. එහෙමනම් මේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1කින් මහා කල්ප අසංඛ්‍ය 7ක් ගෙවිලා ගියා. මමත් බුදු වෙනවා කියලා හිතේ විතරයි තියෙන්නේ.
මේ මහා කල්ප අසංඛ්‍ය 7ක් කියන කාරණාව මොනතරම් දීර්ඝද කියන කාරණාව පැහැදිලි කරන්න මේ ලෝකේ වචන නැති තරම්. අසංඛ්‍යයක් කොච්චරද? එන මහා කල්පේ කොච්චරද? මහා කල්ප අසංඛ්‍ය 7ක්. කොයිතරම් දීර්ඝද ඒ කාලය? නමුත් ලෞතර බුද්ධත්වයේ ලබන්න හිතේ විතරයි තියෙන්නේ. පින්නතනි මේ කාල සීමාව තුල ලෝකයේ පහළ වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 1,25,000ක් කියලා සඳහන් කරනවා. මමත් බුදු වෙන්න ඕනේ කියලා හිතේ තියාගෙන ගත කරන මහා කල්ප අසංඛ්‍ය 7 තුල ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 1,25,000ක්. මේ මහා කල්ප අසංඛ්‍ය 7 ගෙවුනට පස්සේ වාක් ප්‍රනිධානය මමත් බුදු වෙනවා. බුදු වීම සඳහා වීරිය වඩනවා. ඒ සඳහා උත්සාහ කරනවා. මගෙත් එහෙම අදහසක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලාට දැනුවත් කළා. පසේ බුදුරජාණන් වහන්සේලාට දැනුවත් කළා. මහරහතන් වහන්සේලාට කීවා. තවත් නොයෙක් පින්කම් කෙරුවා. එහෙනම් තමන් බුදු වෙන්න කල්පනා කරන බව අන් අයට ප්‍රකාශ කරනවා තමන්ගේම කටින්. ඒකට කියනවා වාක් ප්‍රනිධාන කාලය. අපේ බුදුරජාණන් වහන්සේගේ වාක් ප්‍රනිධාන කාලය මහා කල්ප අසංඛ්‍ය 9ක්. මේ වාක් ප්‍රනිධාන කාලය තුල විශ්වයේ පහළ වුණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 3,87,000ක් කියලා සිහිපත් කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලාම 3,87,000. මොනතරම් කාල පරාසයක් මමත් බුදු වෙන බව අන් අයට කියා ගත කරන්නට යෙදුණත්. මනෝ ප්‍රනිධානයේ මහා කල්ප අසංඛ්‍ය 7යි. වාක් ප්‍රනිධානයේ මහා කල්ප අසංඛ්‍ය 9යි. 7යි 9යි එකතු කරාම මහා කල්ප අසංඛ්‍ය 16යි. මනෝ ප්‍රනිධාන කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණ 1,25,000ක්. වාක් ප්‍රනිධාන කාලේ ලෞතර බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා 3,87,000ක්. මේ ගණන් දෙක එකතු කරාම 5,12,000යි. සම්මා සම්බුද්ධත්වයේ ලබන කාල පරාසය වෙනකොට මේ මනෝ ප්‍රනිධානයේ වාග් ප්‍රනිධානයේ ඉඳලා උන්වහන්සේට මුණ ගැහෙන ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 5,12,027 නම. නමුත් දැන් 5,12,000ක් මුණ ගැහිලා ඉවරයි. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂයකින් මහා කල්ප අසංඛ්‍ය 16ක් ගෙවිලා ඉවරයි. තව තියෙන්නේ මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් විතරයි. මෙන්න මේ කාලේ දෙව්ලොව ඉඳලා නැවත මනුලවට ඇවිල්ලා උප්පත්තිය ලැබුවා. ඒ ඉපදුනාට පස්සේ නම සුමේද කියලා නමක් ලැබුණා. පින්තුනි සුමේද කියලා කියන්නේ ප්‍රඥාවන්තයාට නම. සුමේද කුමාරයාගේ අම්මා තාත්තා මරණයටපත් වුණාට පස්සේ මව්පියෝ හරි හම්බ කරපු මහා ධනස්කන්ධයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි කිරියම්මා කිරියත්තා මුත්තා මිත්තනිය මේ ආදී වශයෙන් මේ අය එකතු කරපු හත්මුතු පරම්පරාවක ධනස්කන්ධයම සුමේද කුමාරයාට තමයි උරුම වුණේ. ගබඩා බාරකරුවන් මව්පියන්ගේ අභාවයෙන් පස්සේ මේ හත්මුතු පරම්පරාවකම ධනෙ සුමේද කුමාරයාට පෙන්නලා සඳහන් කළා කුමරුනි මේ මුළු ධනස්කන්ධයම ඔබට කියලා. සුමේද කුමාරයා ඇහුවා "ඒ මෙව හම්බ කරපු අය අරන් ගියේ නැද්ද මෙව්වා?" "ඒ කවුරුවත් මේ ධනෙ ගෙනිච්ච නැහැ. ඔබ වෙනුවෙන් ඉතුරු වෙලා තියෙනවා. එහෙමනම් මේ ධනෙ මම අරන් යන්න ඕනේ කියලා තීරණය කරලා රජුරුවන්ගෙන් අවසර අරගෙන තමන්ගේ මාලිගාවේ සියලු ගබඩාවල් දොරවල් සිව් පැත්තෙන් විවෘත කරලා කැමැති ඕනෑම කෙනෙකුට කැමැති විදිහට මේ ධනස්කන්ධය අරන් යන්න ඉඩ දුන්නා. ධනෙ සියලු දෙනා බෙදාගෙන යන දිහා බලලා බොහෝම සතුටු වුණා.
මේ දෙවන්ත මාලිගාව අතහැරලා ගිහිල්ලා වනාන්තරයේ පන්සලක් හදාගෙන බණ භාවනා කළා. කාලයක් ගෙවෙනකොට හිතුණා මහා මාලිගාවකුත් දෙවන්ත ධනස්කන්ධයකුත් අතහැරලා ආපු මට මෙතන පන්සලක් මොකටද? මේ තුලත් බැඳීමක් තියෙනවා. ඒ නිසා පන්සලෙලුත් අයින් වුණා. තමන්ගේ ඇඳුම් පිළිබඳවත් බැඳීමක් තියෙනවා. ඒ හින්දා ඇඳගෙන ඉන්න ඇඳුම් වලින් අඳුන් දිවිසමට මාරු වුණා. මේ කාලේ සුමේද තාපසතුමා පංච අභිඥා අෂ්ට සමාපත්තියම උපදවා ගත්තා. සමහර වෙලාවට ගමන් බිමන් යන්නේ අහසින්. නමුත් ඒ ප්‍රදේශයේ අය දන්නවා සුමේද තාපසතුමා ගමන් යන්නේ අහසින් කියලා. අභිඥාලාභී. එක දවසක් එහෙම යනකොට බොහොම අලංකාර මාර්ගයක් සරසලා තිබුණා. පිරිසක් පාරේ වැඩ. නමුත් මාර්ගයේ දපූර්වට පිළිවෙල වෙලා. මේ වෙලාවේ සුමේද තාපසතුමා එතනම අහසින් බැහැලා ඒ ඉන්න පිරිසගෙන් අහුවා මේ විදිහට හදිසියේ මාර්ගයක් සැරසුවේ කුමක් සඳහාද කියලා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා තාපසතුමනි දීපංකර භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණා. උන්වහන්සේට අපි දානයකට ආරාධනා කළා මේ රඹගම් නුවරට. උන්වහන්සේට දානෙට වඩින්නයි මේ පාර හදන්නේ කියලා. සුමේද තාපසතුමාට ඇති වුණ සතුට තමන්ගේ මුළු ශරීරයේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා වගේ දැනුණා. ඒ තරම්ම ප්‍රීතියක් ඇති වුණා. බුද්ධ කියන වචනය ඇහෙනකොටම තමන්ගේ ගත සලිත වෙන්න පටන් ගත්තා. පින්නතුනි මේ පස්වනක් ප්‍රීතිය ආකාර පහකින් තමන්ගේ කයට දැනෙන ප්‍රීතියක්. අන් ඒ ප්‍රීතියට තමයි ප්‍රීතිය කියලා කියන්නේ. එතකොට අපිට ප්‍රීතිය ඇති වෙනවා. අපට ඇති වෙන ප්‍රීතියට මොකක්ද කියන්නේ? අපි ඒකටත් ප්‍රීතිය කියලා තමයි කියන්නේ. නමුත් ධර්මයේ ඒකට කියන්නේ ප්‍රමෝදය කියලා. නමුත් අපි සමහර වෙලාවක ප්‍රීති ප්‍රමෝදය කියන වචන දෙකම පාවිච්චි කරනවා. එහෙනම් ප්‍රමෝදය කියන එක ප්‍රීතිය තරම් තවම මෝරලා නැහැ. ඒ නිසා ප්‍රමෝදයට කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. තාම තලතුණා වෙලා ලොකු අවබෝධයක් නැති ප්‍රීතියක්. එහෙනම් අපිට තියෙන්නේ ප්‍රමෝදය. මේ වෙලාවේ සුමේද තාපසතුමාට ඇති වෙන්නේ ප්‍රීතිය. හැබැයි භාග්‍යතුන් වහන්සේ ගැන ඇහෙනකොට ඇති වෙන ප්‍රීතිය කොයිතරම් වටිනවද? පින්නතනේ ඒක පිටකේම සඳහන් කරනවා. යම් කෙනෙක් භාවනා වඩලා කසින භාවනාවෙන් තමන්ගේ කසින මණ්ඩලයෙන් විහිදවන ආලෝකය මුළු ජම්බුද්දීපේටම පතුරවන්න පුළුවන් තරම් ආලෝකයක් විහිදෙන තරමට තමන්ගේ භාවනාව වැඩිලාද? ආන් එහෙම වඩාගත් භාවනාවට වඩා බුද්ධ කියන වචනේ ඇහෙනකොට කයේ ඇතිවෙන මේ පස්වනක් ප්‍රීතිය ඊට වඩා බොහොම වටිනවා කියලා. සුමේද තාපසතුමාට ඒ වාගේ මහා ප්‍රීතියක් ඇති වෙනවා. මේ මාර්ගයෙන් යමක් කරලා දෙන්න Tamanට අවස්ථාව ලැබෙනවා නම් බොහොම වටින බව බැගෑපත්ව සිහිපත් කළා. නමුත් මේ පිරිසට මේ මාර්ගයේ වැඩ නිමා කරගන්න බැරි වෙච්ච මඩවලක් තිබුණා. හැමෝම කල්පනා කළා තාපසතුමාට මඩවල පුරවන්න පුළුවන්. මොකද තාපසතුමාට 이르දි තියෙනවා. ඒක 이르දියෙන් පුරවන්න පුළුවන්. නමුත් පින්නතුනි තාපසතුමා කල්පනා කළා මේක 이르දියෙන් පුරවන එක මට තරම් නෙමෙයි. වෙහෙසිලාම පුරවන්න ඕනේ. ඒකයි කුසල් ලැබෙන ක්‍රමය. බොහෝම වෙහෙසෙමින් මහන්සි වෙමින් සුමේද තාපසතුමා මේ මඩවල පුරවන්න පටන් ගත්තා. නමුත් අප්‍රමාණ සැප විඳපු මාලිගාවක හිටපු කෙනෙක්. තමන්ගේ අතින් පයින් වැඩ කරලා තිබුණේ නැති කෙනෙක්. නමුත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ මඩවල පුරවන කාර්යය යෙදිලා ඉන්නකොට මාර්ගයේ දෙපස රැස් වෙලා භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වෙමින් හිටපු අයගේ සාදුකාර හඬ ඇහෙනකොට සුමේද තාපසතුමා හැරිලා බැලුවා. මේ වෙලාවේ සුමේද තාපසතුමා මේ ජීවිතේ පළවෙනි වතාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොයිතරම් අසිරිමත්ද?
භාග්‍යතුන් වහන්සේ හරියට ගණරම් පිනක් වගේ රත්තරන් පාටින් බැබලෙන දේහයකින් යුක්තව ශවණක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදුවමින් ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා ෂඩ් අභිඥා මහරහතන් වහන්සේලා සමග භාග්‍යතුන් වහන්සේ මේ මාර්ගයේ ඉදිරියට වඩිනවා. බොහොම දුරින් දැක්කේ. ලෞතර බුදුජානන් වහන්සේගේ අසිරිය ඒ විදිහටම පැහැදිලි කරන්න කාලේ නෙවෙයි. ව්‍යාම ප්‍රභා, ආසීති හස්ත්‍ය ප්‍රභා මේ ආදී වශයෙන් බුද්ධ රශ්මිය විහිදෙන ආකාරය සිහිපත් කරනවා. ව්‍යාම ප්‍රභාවය කියලා සඳහන් කරන්නේ අපේ භාග්‍යතුන් වහන්සේගේ නම් ශ්‍රී ශරීර ධාතුවේ ඉඳලා රියන් 4ක් ඈතට විහිදෙන ආලෝක කදම්බයක්. ආසීති හස්ත්‍ය ප්‍රභා කියලා සඳහන් කරන්නේ එතෙන් පටන් රියන් 80ක් ඈතට විහිදෙන තවත් ආලෝක කදම්බයක්. එහෙමනම් මේ විදිහේ ආලෝක කදම්බයන් දෙකක් භාග්‍යතුන් වහන්සේගේ ශරීර ධාතුව වටා පැතිරිලා තියෙනකොට හරියට රත්න ප්‍රාකාරයක් මැද ආරක්ෂාකාරීව තියාපු ස්වර්ණ පිණ්ඩයක් වගේ භාග්‍යතුන් වහන්සේ බබලෙනවා. දීපංකර භාග්‍යතුන් වහන්සේත් ගණරන් පිටක්සේ දකින්නකොට සුමේද තාපසතුමාගේ චිත්ත සංතානය තුල ඇතිවෙච්ච ප්‍රීතිය මෙච්චරක් මෙපමණක් කියලා නිම්හිම් නැතුව ගියා. සුමේද තාපසතුමාට හිතුණා මේ මහා වීරයන් වහන්සේට මා විසින් කළ යුතු උත්තම පූජාවක් වෙයි නම් ඒක මොකක්ද? නමුත් අහවල් දී පූජා කළොත් මට ප්‍රමාණවත් කියලා තමන්ගේ හිතට ආවෙම නැහැ. ඒ නිසා තීරණය කළා කරනවා නම් පූජාවක් මගේ ජීවිතේම පූජා කරන එකයි වටින්නේ. මඩවල ඉවරක් නැහැ. භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුවේ මඩ නොගා ගනිත්වා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුවේ මඩ නොතැවරේවා. භාග්‍යතුන් වහන්සේ ඇතුළු ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා මගේ ශරීරයේ මතින්ම එතරට වැඩම කරන සේක්වා. මේ පූජාව මටත් දවසක ලෞතුරා සම්මා සම්බුද්ධත්වයේ සඳහාම හේතු වේවා කියන අදිෂ්ඨානය ඇතුව සුමේද තාපසතුමා මඩවලි දිගෑරුණා. මුණින් දිගෑරිලා කෙස් වැටිය ලෙහලා ඉස්සරහට එළලා නමුත් බෙල්ල ඔසවලා භාග්‍යතුන් වහන්සේ දිහා ආපහු බැලුවා. සුමේද තාපසතුමාගේ හිත සුමේද තාපසතුමාට කියනවා සුමේද අවශ්‍ය නම් දීපංකර භාග්‍යතුන් වහන්සේ ළඟ ඊටාම අඩු බණපද ප්‍රමාණයක් බණපද කීපයක් අහලා මේ සසරින් අදම මිදෙන්න පුළුවන්කම තියෙනවා. 4 ලක්ෂයක් මහරහතන් වහන්සේලා කෙරවල 4 ලක්ෂ එක්වෙනියා බවට පත් වෙලා මේ දීපංකර සම්මා සම්බුද්ධ ශාසනයෙන්ම සසරින් මිදෙන්න ඔබට පුළුවන්. තමන්ගේ හිත එහෙම කියලා සුමේද තාපසතුමාගේ හිත ආපහු සුමේද තාපසතුමාටම කියනවා සුමේද දීපංකර පාදමූලයේ උඹ රහත් වුණොත් ඔබ කොයි වාගේ කෙනෙක් වෙනවද? අම්මගේ වටේට ඇවිද ඇවිද කෑම ඉල්ලලා හාමත් වෙන දරු පිරිසක් බොහොම කුසගිනි වේදනාවෙන් අම්මගෙන් කෑම ඉල්ලනවා. දරුවෝ මෙහෙම අඬ වැටි වැටි ඉන්නකොට අම්මට ලැබෙනවා ප්‍රණීත ආහාර වේලා. හැබැයි මේ අම්මා අර බඩගින්නේ අඬන දරුවන්ට නොදී තමන් තනියම අඳුරු මුල්ලකට ගිහිල්ලා ඒ ආහාරය භුක්ති විඳිනවා. සුමේද ඇය කොහොම අම්මා කෙනෙක්ද? දීපංකර පාදමූලයේ රහත් වුණොත් සුමේද උඹ ඒ අම්මට සමානයි. තවත් වරක සුමේද තාපසතුමාගේ හිතම කියනවා ගෙදරට ගිනි අරගෙන දරුවෝ ටික ගේ ඇතුලේ කෑ ගහලා අඬනවා දෙමව්පියන්ට බේරගන්න කියලා. අම්මයි තාත්තයි දරුවෝ ගේ ඇතුලේ පිච්චෙනකොට තමන්ගේ ජීවිතය හොයාගෙන දුවනවා. සුමේද දීපංකර පාදමූලයේ රහත් වුණොත් උඹ ඒ මව්පියෝ වගේ වෙනවා. එහෙමනම් සුමේද උඹ ලෞතුරා බුදු විය යුතුමයි. උඹට ඒ සඳහා වීරිය තියෙනවා. සුමේද
සසර අතරමං වෙලා පිහිටක් සරණක් නැතුව දුක් විඳින අහිංසකයන් මේ සංසාරයෙන් මුදවලා තියලම සසරින් මිදෙන්න උඹත් ලෞතර බුදු වෙනින් කියලා තමන්ගේ හිත නිරන්තරයෙන් තමන්ට ආයාචනා කරනකොට දීපංකර භාග්‍යතුන් වහන්සේට ඒ වෙනුවෙන්ම ශරීර ධාතුව පූජා කරලා හද මඩලක් වගේ තිබිච්ච මුව මඩල නැවත වතාවක් අර කලල් මඩ තලයේ මත ආපහු තියාගත්ත ජීවිත පූජාවෙන්. නමුත් ළඟට වැඩපු දීපංකර භාග්‍යතුන් වහන්සේ ජීවිතේ පූජා කරලා තියෙන මේ පුජ්‍යලයා දිහා බලලා භික්ෂුන් වහන්සේලාගෙන් අහුව මහණෙනි මේ මඩ මත දිගා වෙලා ජීවිතේ පූජා කරලා තියෙන පුරුෂයා දකින්නවද? එහෙමයි ස්වාමීනි. මේ පිටමතින් අපිට වැඩම කරන්නයි මේ ජීවිතේ පූජා කරන්නේ. නමුත් මහණෙනි මේ පිටට පය තියන්න පුළුවන් කෙනෙක් මම හැර මේ තුන් ලෝකේ වෙන කිසිම කෙනෙක් නැහැ. බඹලවත් නැහැ, දෙව්ලොවත් නැහැ, රහතන් වහන්සේලා අතරත් නැහැ. මේ පිටට පය තියනවා නම් ලෞතර බුදු වෙච්ච මම විතරයි. රහතන් වහන්සේලා ඒ කාරණාව ඇහුවා ස්වාමීනි ඇයි? ඒ වෙලාවේ තමයි සිහිපත් කළේ මේ අපේ ජීවිතේ පූජා කරලා මේ මඩවල මත දිගෑරිලා ඉන්නේ. මේන් තවත් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් ගත වුණාට පස්සේ දඹදිව ඔක්කාක කියන රාජ පරම්පරාවේ ශාක්‍ය වංශයේ සුද්ධෝදන නම් පුණ්‍යවන්ත මහරජුට දාව මහා මායානං පුණ්‍යවන්ත දේවියගේ කුසේ පිළිසිඳගෙන දස මාසයක් ඇවෑමෙන් මනුලොවට බිහි වෙලා අවුරුදු 29ක් කාමභෝගී ජීවිතයක් ගෙවලා අවුරුදු 29න් ගිහි ගෙදර අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 35න් ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගන්න මහා පුරුෂයා තමයි මේ ජීවිත පූජාව කරලා තියෙන්නේ. සුමේද තාපසතුමන් සඳහන් කරන සුමේද තාපසතුමන් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ කරපු මේ ප්‍රකාශය අහගෙන හිටපු තරුණියක් භාග්‍යතුන් වහන්සේ උදෙසා සමම්පිච්ච මල් මිටි 5ක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා ස්වාමීනි මොහොතකට කලින් විවරණ දෙවා වදාළ මේ මහා පුරුෂයාණන්ට සම්මා සම්බුද්ධ රාජ්‍ය මුදුන්පත් කර ගැනීම සඳහා මේ මල් පූජා කිරීමේ කුසලය පාරමී වේවා කියලා. ඒ තරුණිය අතේ තවත් මල් මිටි 3ක් තිබුණා. ඒ මල් මිටි 3 භාග්‍යතුන් වහන්සේට පූජා කරලා ප්‍රාර්ථනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මහා පුරුෂයා ලෞතර බුද්ධත්වයේ ලබන අන්තිමාත්ම භාවයේ උන්වහන්සේගේ ගිහි කල භාර්යාව බවට පත් වෙන්න මට පාරමී සම්පූර්ණ වේවා කියලා ඊතුරු මල් මිටි 3ද බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ යශෝදරා දේවින් වහන්සේමයි. භාග්‍යතුන් වහන්සේ මේ සමම්පිච්ච මල් මිටි 8ම සුමේද තාපසතුමා දිගා වෙලා ඉන්න මඩවල වටේට 3 වතාවක් ප්‍රදක්ෂිනා කරලා ඇඟට ඉස්සා. භාග්‍යතුන් වහන්සේ එහෙම කරලා ආශිර්වාද කරලා දානශාලාවට වැඩියා. පින්තුනේ ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාම සුමේද තාපසතුමාට මල් පූජා කළා. ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලා එක නමක් එක මල ගානේ පූජා කළා නම් ඒත් සුමේද තාපසතුමා මල් ලක්ෂ 4කින් යට යනවා. දිව්‍යමය මල් වරුසායද වැටෙන වෙලාව මහ පොළොව කම්පා වුණ වෙලාව බෝසතාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා වැඩියට පස්සේ ඒ මල් ගොඩ උඩම ඉඳගෙන කල්පනා කළා බුදුරජාණන් වහන්සේ මට බුදු වෙන්න පුළුවන් කියලා දේශනා කළා. බුදුරුන්ගේ වචනේ කවදාවත් වරදින්නේ නැහැ. අහසට විසි කරපු ගලක් අපේ ශක්තිය ඉවර වෙනවත් එක්කම නැවත බිමට එනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ වචනය ඒකාන්තයි සත්‍යයි. ගැබක් දරාගත්ත කතක් තමන් දරාගත්ත ගැබ හෙලනවා වගේ බුදුරුන්ගේ වචනය සත්‍යයි. එහෙමනම් මට බුදු වෙන්න පුළුවන් කියලා දේශනා කළා. පෙර බෝසත්වරු සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මොනව කළාද කියලා සිව් දිසාවම විමසනකොට උන්වහන්සේට කිසි දෙයක් නොවැටහුණත් තමන් විසින් තමන්ගේ හිත විමසන වෙලාවේ උන්වහන්සේට වැටහුණා පාරමී උපපාරමී පරමත්ත පාරමී මේ ආදී වශයෙන් පාරමිතා 10ක් 30 ආකාරයකින් සම්පූර්ණ කළ යුතුයි කියලා.
ආන්ගේ පාරමිතා අධිෂ්ඨාන කරන වෙලාවේ මේ මහ පොළොව හරියට රියසකක් වගේ කැරකුණා කියලා සඳහන් කරනවා. රඹගම් නුවර වාසීන් එකා උඩ එකා ඇද වැටෙනකොට මේක දෙවියන්ගේ කෝප වීමක්ද කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. සඳහන් කළා දෙවියන්ගේ කෝපයක් නෙමෙයි. ලෝකයට අවාසනාවන්ත කාලයකුත් නෙමෙයි. ඒක ලෝකයට මංගල්‍යයක්. අහවල් තැන සුමේද තාපසතුමා පාරමිතා අධිෂ්ඨාන කරනවා. ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් මේ මිනිස්සු එතන ඉඳලා සාදුකාර පවත්වමින් ඇවිල්ලා සුමේද තාපසතුමාට මල් පූජා කරලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මිටි තැනින් වතුර බැස්සේ නැත්තම් නැත්නම් ඉහළින් බහින්න නැති වතුර මිටි තැනින් බහිනවා. දීපංකර පාදමූලේ රහත් වෙන්න බැරි වුණොත් ඔබ වහන්සේගේ ශාසනයෙන් අපි රහත් වෙනවමයි ස්වාමීනි. අපි සසරින් මිදෙනවමයි කියලා පොරොන්දුවක් දුන්නා. සුමේද තාපසතුමා පාරමිතා 10ම සම්පූර්ණ කරගෙන මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් ගෙවලා අන්තිමාත්ම භාවයේ වෙස්සන්තර බෝසතාණන් වහන්සේ මහ පොළොව කම්පා කරව දන් දීලා අපවත් වෙලා තුසිත දිව්‍ය ලෝකෙ ඉපදිලා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිතේ ආයු වළඳලා තමන් වහන්සේගේ ආයු පිරිහෙනකොට කාලයේ දීපේ දේශයේ කුලයේ මව කියන මේ පංච මහා විලෝකණය කරලා උපදින්න නිසි කාල සීමාව ලැබෙනකොට මනුෂ්‍ය ලෝකෙට වැඩම කරන්න තීරණය කළා. නිසි කරුණු කාරණා සම්පූර්ණ කරගෙන මෙතන කාලය කියලා සඳහන් කරන්නේ ලෞතර බුදු වෙන උත්තමයන් වහන්සේලා මනුලොවට එන්නේ අවුරුදු ලක්ෂයකට වඩා ආයුෂ තියෙනවා නම් 100ට අඩු නම් ආයුෂ. ලක්ෂයට වැඩි නම් එන්නෙත් නැහැ, වඩින්නෙත් නැහැ. 100ට අඩු නම් වඩින්නෙත් නැහැ. කාලය කියලා බලන්නේ ඒක. දේශය කියලා බලන්නේ තමන් උපදින දේශය. එතකොට මොකද්ද තමන් උපදින දේශය? මධ්‍ය දේශය. කාලය, දීපය, දේශය. දීපය කියලා කියන්නේ මේ ලෝකයේ බෙදෙනවා මහද්වීප 4කට. ජම්බුද්වීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝ යානය. මේ 4ට බෙදෙනවා. ඒකෙන් ජම්බුද්වීපය තමයි විශාලතම මහද්වීපයේ බෝසත්වරු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා උපදින්නේ. එමනම් ඒක සාමාන්‍ය ලෝකයේ න්‍යාය ධර්මයක්. එහෙනම් මේ ජම්බුද්වීපේ මධ්‍ය දේශයේ තමයි උප්පත්තිය ලබන්නේ. කුලය කියලා බලන්නේ තමන්ගේ තාත්තා. මව කියලා බලනවා තමන්ගේ අම්මා දිහා. මේ කාරණා ටික සම්පූර්ණ කරගෙන මනුස්ස ලෝකෙට වැඩම කරලා දස මාසයක් මාතෘ ගර්භයේ වැඩ ඉන්නවා. හරියටම දස මාසයක්. මාතෘ ගර්භයට වඩිනකොට මේ ලෝකෙ නිමිති 32ක් පහළ වෙනවා. මාතෘ ගර්භයෙන් උපදින කොටත් නිමිති 32ක් පහළ වෙනවා. ලෞතර බුදු බව ලබන කොටත් සුවිශේෂී නිමිති 32ක් පහළ වෙනවා. ධම්සක් දේශන කොටත් අති සුවිශේෂී නිමිති 32ම නැවත පහළ වෙනවා. ඒ තරම් ආශ්චර්යමත් ඒ බෝසත් උපත. එහෙම සම්පූර්ණ කරගෙන තමයි මේ නිමිති 32ක් ලෝකෙ පහළ වෙන වෙලාවේ බෝසතාණන් වහන්සේ මව් කුසට වැඩියා. දස මාසයක් මව් කුසේ ජීවත් වෙලා නිසි කල්වයස එළඹෙනකොට උන්වහන්සේ බොහෝම සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තවම මව් කුසෙන් බිහි වෙනවා. බෝසතාණන් වහන්සේ මව් කුසට එළඹෙන්නෙත් සිහියෙන්, මව් කුසේ වැඩ ඉන්නෙත් සිහියෙන්, උපදින්නෙත් සිහියෙන්. ඉතින් බොහෝම සිහි කල්පනාවෙන් යුක්තවම බෝසතාණන් වහන්සේ මනුලොව උපදිනවා. එහෙනම් මීට වඩා මේ කාරණාව දීර්ඝව සාකච්ඡා කරන්න කාල වේලාව නෙමෙයි. බෝසතාණන් වහන්සේගේ මනුස්ස ලෝක උප්පත්තිය දක්වා ආපු කාලයේ ආපු ගමන් රටාව ආපු මග ඉතාම කෙටියෙන් මේ සිහිපත් කරන්නට යෙදුනේ. එහෙමනම් මේ මහා පිංකම සංවිධානය කරපු සත්පුරුෂ පින්වත් පිරිස විශාල පිරිසක් සම්බන්ධ කරගෙන විශාල පිරිසකට පින් සිද්ධ කරගන්න අවස්ථාව උදා කර දෙමින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැබැයි අවබෝධයක් ලබලා දෙන්න කටයුතු සංවිධානය කරලා තියෙන මොහොතක භාග්‍යතුන් වහන්සේ නම් මේ උත්තම රත්නයේ පිළිබඳව වලින් අමතක වෙලා යනකොට භාග්‍යතුන් වහන්සේ ගැන නැවත මතක් කරලා හරියට සරණ යන්න පුළුවන් හැබැයි බෞද්ධ පිරිසක් මේ රටේ නිර්මාණය කරන්න මේ අප්‍රමාණ වෑයමක යෙදෙන මේ සත්පුරුෂයන්ට
අපි මේ පින් අනුමෝදන් කරලා ආශිර්වාද කරමු. ඒ වගේම ඒ අයට ශක්තියක් ධෛර්යයක් වෙමින් සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටමත් විශේෂයෙන් මහා සංඝරත්නයටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරමු. ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජානන් වහන්සේ ආරක්ෂා කරමින් වැඩ ඉන්න විශාල රූපණං දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ මේ පින්කම් වලට නිරන්තරයෙන් ආශිර්වාද කරනවා. අන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලා එක්ක සියලුම දිව්‍ය රාජ මණ්ඩලයටත් බ්‍රහ්ම රාජ මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාටත් ඔබටත් අපි සියලුම දෙනාටමත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ මහා කුසලයේ පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. साधु साधु साधु.